අදත් පොය දවසේ අපි හම්බ වෙන්න ආවේ ඉතිහාසයේ රසවත් කතාවක අලුත් මානයක් බලන්නයි. හැබැයි අදත් වැඩසටහන අවසානයේදී ඔය හිතට හිතන්න යමක් වගේම වඩා වැඩියෙන් Taman ගැන උනන්දුවක් ඇති වෙන කාරණා කීපයක්ම එක්කාසු වෙන්නට ඉඩ තියෙනවා. ඉතින් මේ කතා බහට මේ සාකච්ඡාවට එක්කාසු වෙන්නට වෙනදා වගේම අපේ පොඩි හාමුදුරුවොත් මෙම ස්ථානයට වැඩම කළ තියෙනවා. අවසරයි අපේ හාමුදුරනේ. ඒ වගේම දෙවෙනේ ජනප්‍රියම සිංහල ගුරුවරයා අකිල සෙනවිරත්නත් තියෙනවා. කොහොමද අකිල? හොඳින් ඉන්නවා. අකිල දකින්නකොට මට ප්‍රශ්න ගණනාවක් අහන්න හිතෙනවා. විශේෂයෙන් අද අපි කතා බහ කරන්නේ ජාතක පොත් වහන්සේ සම්බන්ධවයි. ඉතින් එහි කතාවක විශේෂ අවස්ථාවන් වගේම අද පරපුරට ගැලපෙන විදිහට අපි අලුත් තේමාවක් හදන්නයි මේ සූදානම් වෙන්නේ. අකිල ජාතක කතා පොත් වහන්සේ ගැන කතා කරනකොට බහුතරයේ ප්‍රශ්නයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කතාමද මේ ජාතක කතා පොත් වහන්සේ තුළ සටහන් වෙන්නේ කියලා. ඒක භාෂි මෙහිමයි. දැන් ඔය 550 ජාතක කතාපොත් වහන්සේ කියලා අපි හඳුන්වන්නේ ඒක කියන්නේ බෝධිසත්වයන්ගේ ආත්ම ගැන කියලා තියෙන නිසා වහන්සේ කියලා ගෞරවාර්ථයේ පදේවට සිංහල භාෂාවේදී කියන්නේ අපි. එතකොට ඔය 550 ජාතක කතාපොත් වහන්සේ ලියන්නේ පාලි ජාත කට්ට පොත කියන පොතෙන්. එතකොට පාලි ජාත කට්ට පොතට කතා එන්නේ දැන් භාෂිය ඇහුවා බුදුහාමුදුරුවෝ කිව්ව කතාවද? මත දෙකක් තියෙනවා භාෂියෝක ගැන. පළවෙනි මතය තමයි අපේ හාමුදුරුවනේ මේවා ඉන්දියාවේ ජනකතාය බුදුන් වහන්සේ විසින් ඇත්තට දේශනා කරපු කතා නොවේ කියලා. අතිමහත් බහුතරයන්ගේ පිළිගැනීම තමයි භාෂී මේවා බුදුන් වහන්සේ විසින් දේශනා කරපු කතා කියලා. කොහොම වුණත් ඔය මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් එක තැනකදී කියලා තියෙනවා මිනිස්සෙක් ඒ කියන්නේ ඔයා මම අපි වගේ ගිහියෝ වෙන්න පුළුවන් හාමුදුරුවෝ වගේ පැවිද්දෝ වෙන්න පුළුවන් අපි දෙගොල්ලොම අවුරුදු 200ක් ජීවත් වෙලා ගන්න අත්දැකීම් ජාතක කතා පොත කියවලා ගන්න පුළුවන් කියලා. එතකොට භාෂී ඇයි එහෙම කියන්නේ? ජාතක කතා පොතේ එන කතාවල තියෙන්නේ එදා අද හෝ අනිද්දා නැත්තම් ඉතිරිනුත් ඉස්සරහට සමාජයේ තියෙන සිද්ධිම තමයි. දැන් මොන ජාතකයේ ගත්තත් දැන් අපි අද කතා කරන්න තෝරගත්තේ චුල්ල දනුද්දර කියන ජාතකයනේ. මේකෙදී දිසාපාමොක් තමන්ගේ දුවට බැඳලා දෙන්නේ තමන්ගේ ගෝලයෝ අතර ඉන්න දක්ෂම ගෝලයා දනුද්දර. දනු කියන්නේ දුන්නටනේ. අපි ලග්නවලදී දනු ලග්න කියන්නේ දුන්නක් එක තියෙනවටනේ. දුන්නෙන් විදින්න දක්ෂයි. ඒ කියන්නේ යා හැම දෙයකටම දක්ෂයි. දුන්නෙන් විදින එකට යා ස්පෙෂලිස්ට්. එතකොට දක්ෂම ශිෂ්‍යයාට බඳලා දුන්නාම හාමුදුරුවෝ දුවගේ කැමැත්තෙන් නෙවෙයි බඳලා දෙන්නේ. එතකොට තාත්තගේ කැමැත්තට මේ කෙල්ලට සිද්ධ වෙනවා ජීවිතේ කවදාවත් හීනකින්වත් හිතපු නැති පිරිමියෙක්ව කසාද බැඳලා යන්න. ගෙවල් වල කැමැත්තට තමන්ගේ අකමැත්තට කසාද කරගෙන දුක් විඳපු ගැහැණු පිරිමි ඉස්සරත් හිටියා. එතකොට ඒ දක්ෂම ශිෂ්‍යයාට බඳලා දුන්නයින් පස්සේ කොයි වෙලාවකවත් දිසාපාමොක් අහන්නේ දුව කැමතිද කියලා එකට. තමන්ගේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඒ දුවට සිද්ධ වෙනවා තමන් ජීවිතේ කවදාවත් නොහිතපු පිරිමියෙක් එක්ක කසාද බැඳලා යන්න. හාමුදුරුවෝ ඒක පොඩ්ඩක් කවියෙන් කිව්වොත් මං හිතනවා මං කියනට වඩා ලස්සන ඇති කියලා. පියානන්ට සැමදාකි කරුදියනි බමුණන් විසින් සැදුලෝකෙක සිර කෙරෙනි හනමිටි අදහසින් අසරණ කළ තරුණි මෞපිය කැමැත් තට ඔහා සරණ
අපේ කැමැත්තට සරණ පාවා යනවා කියලා කියන්නේ ඒ යෑම ඇතුළේ අර හනමිටි අදහස්ම තියෙනවා කියන එකයි. ඒ කියන්නේ භාෂී කසාද බැඳලා ජීවත් වෙන්න ඕනේ දුවනේ. අම්මලා බලන්නේ හැම වෙලේම ළමයින්ට හොඳක් කරන්නම තමයි. හැබැයි ජෙනරේෂන් දෙකක්නේ භාෂී. ඔයාගේ ජෙනරේෂන් එකයි ඔයාගේ අම්මගේ ජෙනරේෂන් එකයි දෙකක්. එතකොට අම්මගේ කාලේ තිබ්බ ලෝකෙ නෙමෙයි දැන් තියෙන්නේ. මං කියන්නේ දෙමව්පියෝ හැමදෑම බලන්නේ ළමයින්ට හොඳක් කරන්න තමයි. හැබැයි විවාහයක් වගේ දෙයකදී දෙමව්පියෝ නැතුව කසාද බඳින මිනිස්සයා හෝ ගැහැණියෙක් මෙතන නම් ඉන්නේ ගෑනු ළමයෙක් අර ජීවිතේ ඉස්සරහට අවුරුදු 50ක් ජීවත් වුණොත් ඒ අවුරුදු 50ම ජීවත් වෙන්න ඕනේ. එතකොට දෙමව්පියොන්ට පොඩි යුතුයකමක් සහ වගකීමක් තියෙනවා කසාද බඳලා දෙන මේ පිරිමියව හෝ ගැහැණියව මගේ පුතාට ගැළපෙනවද සහ අපි කොච්චර ගැළපෙනවා කිව්වත් එයත් එක්ක එකට ඉන්න මගේ ළමයා කැමතිද කියලා අහන්න අඩුම ගානේ. චුල්ල දනුතර කතාවේ දැන් අපි ඉස්සෙල්ලා කොටසින් කතා කළා දැන් දෙන්න කසාද බැන්දා. කසාද බැඳලා ඉතින් දැන් දෙන්න විවාහ ජීවිතය ගත කරන්න ඕනේ යනවා. ඒ දවස්වල ඉතින් මේ වගේ නෙමෙයිනේ කැලෑවල් වලින් යන්න ඕනේ නේද අකිල? ඊට පස්සේ භාෂේ දැන් ඔය ජාතක කතාවල ගොඩක් සංකේත තියෙනවානේ. කසාද බැඳලා මේ දෙන්න යන්නේ ඉස්සෙල්ලාම කැලෑවකින්. කැලෑවක් කියලා කියන්නේ හාමුදුරුවෝ මං හිතන්නේ මට එකඟ වෙයි. ජාතක කතාවේ සංකේතීයව පෙන්වන්නේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න දැන් පටන් ගන්න ඕනේ. තාත්තා ගාව හැදිච්ච කාලේ වගේ නෙමෙයි. කුමාරයා ගත්තොත් කොල්ලෙක්ගේ කාලේ වගේ නෙමෙයි. දැන් අර කැලේ කියන්නේ සංකේතයක්. ජීවිතේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න පටන් ගන්න ඕනේ. ඔහොම කැලේ මැද්දෙන් යද්දී මේ කුමාරයාට බඩගින්නක් හැදෙනවා. සංකේතේ කොච්චර ප්‍රබලයිද සාහිත්‍යය තුලේ. ජීවිතේ පළවෙනිම දේනේ අපි ආහාර පාන ගන්න එක. දැන් බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ සියලු සත්වයෝ ආහාර මත යැපෙනවා කියලා. දැන් ඔන්න කුමාරයාට බඩගින්නක් හැදුනා. දැන් ජීවිතේ ටික ටික ප්‍රශ්න වලට මේ දෙන්න මූණ දෙන්න පටන් ගන්නවා. සංකේතීයව පෙන්නලා තියෙනවා. කුමාරයා කියනවා අන්න අර ඈත කැලේක හොරු වගේක් මස් පුච්චගෙන කනවා ගිහිල්ලා මස් සිල්ලන් එන්න කියලා කාන්තාවට. දැන් භාෂි කැමතිද කසාද බැඳපු අලුතේ භාෂිට කියනවා භාෂිගේ මිනිස්සයා කවදා හරි දවසක ඔයා ගිහිල්ලා රස්සාවක් කරගෙන හම්බ කරලා මට කණ්ඩ ගෙනල්ලා දෙන්න මම ඉන්නම් ඔහේ. ඔයා කැමතිද? මම කැමති නෑ කියලා. අන්න ඔයා වගේ තමයි භාෂි. ගොඩක් ගැහැණු නේ. දැන් මට කියන්න ඒකම වර්තමාන සමාජයට ගලපන්න කියලානේ භාෂි මට කිව්වේ. ඔව්. අපේ හාමුදුරුවනේ තමන්ගේ බිරිඳව රට යවලා හාමුදුරුවෝ සාමාන්‍යයෙන් කොළඹ ආශ්‍රිත ග්‍රාමීය ප්‍රදේශයක පන්සලක නිසා දන්නව ඇති. ඒ බිරිඳ එවන සල්ලි වලින් මෙහෙ ජීවත් වෙන පිරිමි සමහරලාට පිරිමියා රස්සාවක් කරන්නෙත් නැතුව හාමුදුරුවන්ගේ පන්සල පැත්තේ ඕන තරම් ඇති නේද හාමුදුරුවනේ. භාෂි දන්න අය ඕන තරම් ඇති නේද. බිරිඳ රට යවලා හම්බ කරලා ගෙනත් දෙනවා. සමහර වෙලාවට මෙහි මිනිස්සයා ඒව නැති නාස්ති කරනවා. මේ වෙලාවේ අපිව බලාගෙන ඉන්න ඔබ අතරත් ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්. එතකොට අර කුමාරයා අර බිරිඳව යවන එකේ සංකේතය ඒකම තමයි. එතකොට ඉස්සරහට කතාව යද්දී අර හොර නායකයාට හොර දෙටුවා කියලා කියන්නේ ජේෂ්ඨ හොරා කියන එක. හොර නායකයාට අර බිරිඳ විසින් එහෙම නැත්නම් දිසාපාමෝගේ දුව විසින් ස්ත්‍රිය විසින් කඩුව දෙන්නේ නිකම්ම නෙවෙයි. අර හොරු ටික අමු මස් දෙනවා. මේ ගෑණිව සමච්චලයට ගන්න. එතකොට තනි වෙච්ච ගැහැණියක්ව පිරිමි ගොඩක් එකතු වෙලා සමච්චලයට ගන්න එක දැන් ඔය දානේ ගෙවල් වල එහෙම තියෙන්නේ. එක ළමයෙක් මාරි බිස්කට් අල්ලන් දෙනවා ගෑනු ළමේ. සමහරලාට යාගේ ඇස් වලින් කඳුළු වෙනකන් අර වටේ ඉන්න පිරිමි ළමයි ටික එයාව සමච්චලයට ගන්නවා. ඒක හාමුදුරුවනේ කැලෑ ගතියක් වගේ නේද? ඒක එන්නේ එතනින්. කැලෑ ගතියක්. තනි වෙච්ච ගැහැණියක්ව පිරිමි ගොඩක් බස් හෝල්ට් එකක එකතු වෙලා සමච්චලයකට ගන්න එක කැලෑ ගතියක්. එතකොට ඔහොම ඉස්සරහට යද්දී අමු මස් දීපු නිසා අමු මස් ටික අරගෙන ඔන්න ස්ත්‍රිය එනවා තමන්ගේ ස්වාමියා ගාවට. ස්වාමියාට තරහ යනවා. එතකොට දනුද්දර කියලා කියන්නේ ටිකක් උද්දච්ච හැබෑ ලෝකේ ගැන අවබෝධයක් නැති පිරිමියෙක්. ඊට පස්සේ දනුද්දර කුමාරයා යනවා හොරුත් එක්ක සටනට. සටනට යනවා.
ඔය වෙලාවේ සටනට ගිහිල්ලා භාෂි මොකද වෙන්නේ? හොරු 499යි නායකයයි 500යි. හොරු 499ම දනුද්දර කුමාරයා විසින් මරනවා. අර පිරිමි හයිය තමන්ගේ බිරිඳ ඉස්සරහා පෙන්වන්න තියෙන හොඳ chance එකක්. අර වර්තමාන සින්දුවලක් තියෙනවා භාෂි. ක්‍රීඩා ලෝවේදී මාජය ලබද්දී ඈ ඉන්නවා නම් හරියගෙයි. ඒ වගේ එකක් ඔය දනුද්දර කුමාරයාට හම්බුනේ. එතකොට දැන් හොර නායකයා සහ දනුද්දර කුමාරයා අතර සටන. භාෂි දනුද්දර කුමාරයා කියන්නේ තියරි එකෙන් වීරයෙක්. එයා දුනු වලින් විදින්න සටන් ක්‍රම තියරි ඉගෙන ගත්ත මිනිස්සෙක්. හොරා කියන්නේ තියරි ඉගෙනගෙන නැහැ. හැබැයි යා ප්‍රැක්ටිකලි සහ තමන්ගේ භාවිතාවෙන් මේ කැලේ ඇතුලේ ඕන තරම් මිනිසුත් එක්ක සටන් කරලා තියෙනවා. භාෂි දැන් මට ආයෙත් ගෑනු ළමයෙක් විදිහට කියන්නකො. නැත්නම් ස්ත්‍රියක් විදිහට හරි ඔහොම ගෑනු පාර්ශවයේ කෙනෙක් විදිහට හරි කවුරු විදිහට හරි. භාෂි කැමති කවදා හරි දවසක තියරිටිකලි දෙයක් ඉගෙනගත්ත මිනිස්සෙක් එක්ක ජීවත් වෙන්නද? මට තියරි වැඩක් නෑ, මට අධ්‍යාපනයේ වැඩකුත් නෑ. මේ මහ පොළොවේ පය ගහලා ඉන්න පුළුවන් මිනිස්සෙක් එක්ක ජීවත් වෙන්න. බොහෝ වෙලාවට අපි ප්‍රැක්ටිකල් කියන පැත්තට යනවා නේද? හොරා ප්‍රැක්ටිකල්. එතකොට ජීවිතේ මිනිස්සෙත් තෝරගද්දී ප්‍රැක්ටිකල් වෙනවා නම් හොඳයි. හොරා කියන චරිතය මෙතනින් පොඩ්ඩක් අමතක කරන්න. බහැර කරලා ප්‍රැක්ටිකල් කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් භාෂි මට කියන්න මේ පැත්තේ ඉන්නවා ගෙදරින් බන්දලා දීපු තමන්ව හම්බ කරන් මට කණ්ඩ ගෙනත් දෙන්න කියලා මස් ගේන්න යවපු පිරිමියෙක්. මේ පැත්තේ ඉන්නවා ප්‍රැක්ටිකල් පිරිමියෙක්. මෙයා දේහධාරී, මෙයා ලස්සනයි. අරයා ටිකක් කුමාරයෙක්. දැන් භාෂි තෝරගන්නේ ඔය දෙන්නගෙන් කාවද? බොහෝ වෙලාවට දැන් අපි මේ කතාව පැත්තට ගියොතින් සහ දැන් මම මේ බේරෙන්න උත්සාහ කරනවා නෙමෙයි. ප්‍රැක්ටිකල් එක්කිනාගේ පැත්තට හිත යනවා වැඩි. හාමුදුරුවෝ කියයි එතනින් එහාට කතාව ලස්සනට. සොරා සමග කුමරුන් සාට නකට ගියා හිල්ලුවේ කඩුව දෙන්න කොකුම රියේ කියා කුමරුට කොහොම හරි කඩුවේ කොපුව ගියා වංකයි කියා සහතිකයක් ගත්ත එයා චොල්ල දනුද්දර කතාව හා සම්බන්ධ අපේ කතිකාවකට අද අපි ගියා. ඒ කතාව මතක් කරමින්. අකිල අපි ඉස්සෙල්ලා කොටසදී අහපු කාරණාත් එක්ක මම පොඩ්ඩක් තිගසුණා මේ කවුද හරි කවුද වැරදි කියලා නේද? මොකද හේතුව අපි හැමතිස්සෙම මොකක් හරි ජජ්මන්ට් එකක් ගන්නකොට දෙපැත්තක් හිතන්න එපා. මේ ස්ත්‍රිය සම්බන්ධව ඔයාලට මොකද හිතෙන්නේ? ඒක තව ඉස්සරහට කතාව අහන්න වෙනවා. භාෂි මේ දැන් මේ ස්ත්‍රිය හොරත් එක්ක ඉස්සරහට යනවා ජීවිතේ. මනුස්ස ජීවිතේ ඉතින් එහෙම තමයි. හිතන දේවල් නෙවෙයිනේ වෙන්නේ. ජාතක කතාවෙන් කියන්නේ ඒක. හොරත් එක්ක ඉස්සරහට යද්දී ශිෂ්ට සම්පන්න සමාජයක වුණත් අශිෂ්ට සම්පන්න සමාජයක වුණත් නායකයෙක් වෙන්න හාමුදුරුවනේ යම්කිසි බුද්ධියක් තියෙන්න ඕනේ. හොර සමාජයේ වුණත් භාෂි නායකයා කියන්නේ සාමාන්‍ය හොරුන්ට වඩා දක්ෂයෙක් සහ බුද්ධිමතෙක්. වඳුරු සමාජයක වුණත් එහෙමනේ. නායක වඳුරට බුද්ධිය තියෙනවා සාමාන්‍ය වඳුරන්ට වඩා. හොරාට දැන් කල්පනා වෙනවා පුංචි කාලේ ඉඳලා දන්න මේ ස්වාමියාව මාව දැකලා මරාගත්තා වගේ. වෙන කෙනෙක් දැක්කොත් මටත් මෙයා මෙහෙම්මම කරයිද දන්නේ නැහැ. අන්න පිරිමින්ටත් පොඩි පණිවිඩයක් දෙනවා ස්ත්‍රියව කියව ගන්න. සමහර වෙලාවට ඔය කොල්ලෝ ඉන්නේ කවුරු හරි ගෑනු ළමයෙක් ඉන්න පිරිමියව ඇතෑරලා තමන් එක්ක යාළුනහම සතුටු වෙන. ඊළඟ නිමේෂෙදී තමන්ට වෙන්නේ ඕකම තමයි. හොරාට ඒක තේරුණා. හොරා
ඉනකඩ කියලා කියන්නේ හාමුදුරුවෝ දන්නවා මට වඩා ඉනට ඇඳගෙන හිටපු රෙදි කැබැල්ලේ. ආභරණ ටික අරගෙන ගඟක් ගාව මේ ස්ත්‍රියව තියලා ඔයා පොඩ්ඩක් ඉන්න මම මේ ආභරණ එහා පැත්තෙන් තියලා එන්නම් කියලා යනවා. ගිහලා හොරා යනවා ඉතින්. භාෂි ඕක දකිනවා සක්‍ර දෙවියෝ. ගොඩාක් ජාතක කතාවල සක්‍ර දෙවියෝ ඉන්නවනේ. හොඳ සිම්බල් එකක්. ඒක සිම්බල් එකක්. සෝබාදහමේ සංකේතයක් තමයි සක්‍ර දෙවියෝ කියන්නේ. සියල්ල සෝබාදහමට එහෙම නැත්නම් නේචර් ලෝ එකට යටයි. භාෂිතින් සක්‍රයා තමන්ගේ රියදුරා තමයි මාතලී. සක්‍රයාගේ වීණාවාදකයා තමයි පංචසික. ඒ දෙන්නට කතා කරලා අපි මේ විදිහට ඇක්ට් එකක් රංගපෑමක් කරමු ගඟ ගාවට ගිහිල්ලා කියලා සක්‍රයා හිවලෙක්ගේ වේශය ගන්නවා. මාතලී ගන්නවා මාළුවෙක්ගේ වේශේ. පංචසික ගන්නවා උගුස්සෙක්ගේ වේශේ. දැන් අර ස්ත්‍රියගේ ඇඟේ ඒක ඇඳුමක්වත් නැහැ. ඇයි ඒ රෙදි කෑල්ල ගලවලා ආභරණ ටිකත් එක්ක ගියානේ. ඔන්න ඔය වෙලාවේ අර නිර්වස්ත්‍රව ඉන්න ගෑනු කෙනා ගාවට අර හිවල් වේසෙන් එන සක්‍රයා මස් කෑල්ලක් කටින් අරගෙන එනවා. ඔය එක්කම මාළුවා පනිනවා ගොඩට. සක්‍රයා මස් කෑල්ල ඇතෑරලා මාළුවා පස්සේ දුවද්දී උගුසු වේසෙන් එන පංචසික මස් කෑල්ල අරගෙන යනවා. මාළුවත් ගඟට පැනලා යනවා. අන්තිමට හිවලා වගේ ඉන්න සක්‍රයා තනි වෙනවා. මට මතකයි කියලා එතනදී මේ ස්ත්‍රිය hina වෙනවා. hina වෙනවා නෙමෙයි hina යනවා යාට. සක්‍රය අහනවා මෙතන ගී කීමක් නැටීමක් කෙලි නළුවක් නැතුව. ඔයා මොකටද hina වුනේ? නෑ ඔයාට කිසි දෙයක් නැති වුණා නේ ඒකයි මට hina ගියේ. ඒ වෙලාවේ කියලා දෙනවා සක්‍රයා මට නැති වුණේ මගේ මස් කෑල්ලයි මාළුවයි. ඔයාට මිනිසු දෙන්නයි ඇඳුනුයි ආභරණයි ඔක්කොම නැති වුණා. අනේ කොච්චර විද්‍යානුකූල පැහැදිලි කිරීමක්ද. අන්න හරි. දැන් තමයි පියවි සිහියට එන්නේ. දැන් මේ කතාව ඇතුලේ තියෙන වෙන මනෝවිද්‍යාවක් භාෂි. වර්තමාන සමාජයට ගලපද්දී. බමුණු සමාජෙදි තමයි දෙමව්පියොන්ගේ තනි කැමැත්තට ළමයිව විවාහ කරලා දුන්නේ. භාෂි මට කියන්න අද සමාජෙත් බමුණු මත දරන අම්මලා තාත්තලා ඉන්න පුළුවන්ද බැරිද? ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්. එතකොට ඒ ළමයාට වෙච්ච දේ ඉස්සරහට එද්දී දැන් තමන් අකමැති මිනිස්සෙක් එක්ක යද්දී තමන්ගේ මනස තියෙන්නේ වෙන ડિප්‍රෙෂන් එකක. වෙන මානසික ආතතියක. එතකොට මෙයාට තේරෙන්නේ නැහැ මං කරන්නේ මොකද්ද කියලා. හොරු වගේක් හම්බුණා, යුද්ධයක් ගියා, හොරු 499ක් මැරුණා. කොහොම හරි තමන්ගේ මිනිස්සයා හොර නායකයා අතින් මැරුණා. හොර නායකයා තමන්ගේ ආභරණ ටික අරගෙන ගියා. ඇඟේ ඇඳුන්නේ නැහැ කියන එකවත් මතක නැහැ. පිස්සු නෙමෙයි භාෂි. මානසික ආතතියත් එක්ක. පොඩි මානසික ආතතියක් එක්ක. මේක මේ කාලෙට මනාව ගැලපෙනවා. ලංකාවේ පවුල් ජීවිත ඇතුලේ කොච්චර මානසික ආතතියෙන් ඉන්න උදවිය ඉන්නවද? මම හිතන්නේ බහුතරයක් කියලා. බහුතරයක්. මානසික ආතතිය වැඩි වෙන්න ඒවට උත්තර හොයලා ඒ උත්තර වලට ප්‍රතික්‍රියා දක්වන්න ගියොතින් එහෙම භාෂි. තවත් වෙන්නේ ප්‍රශ්නේ පැටලෙන එක තමයි. හොඳට බලන්නකෝ. උගුලකට අහු වුණාට පස්සේ අපි ඒ උගුලෙන් බේරෙන්න එහෙට මෙහෙට අත විහිදද්දී අපේ හාමුදුරුවනේ තවත් උගුලට හිර වෙනවා. මේ ස්ත්‍රියට වුණෙත් ඒක. පළවෙනි සැමියාගේ ඉඳලා තමන් අකමැති ඒකෙන් බේරෙන්න අතෙන්ට පැන්න තවත් හිර වුණා. මානසික ආතතියක ඉද්දී මිනිස්සෙක් කරන්න ඕනේ ඒ ආතතිය හමු වෙන ප්‍රශ්න වලට. මෙතනදී මේ ප්‍රශ්න ආවේ මෙයාගේ වරදකින් නෙමෙයි. ප්‍රශ්න වලට ප්‍රතික්‍රියා දක්වන්න කලින් පොඩ්ඩක් මනස රිලැක්ස් කරගෙන චුට්ටක් වෙලා දැහැන්ගත වෙලා දවසක් දෙකක් හරි කල්පනා කරන එක භාෂි. මානසික ආතතිය වැඩි වුණාම තමයි පෞල් ජීවිතය ඇතුලේ මිනිස්සු මිනී මරා ගන්නේ. සියදිවි නසා ගන්නේ. එහෙම නැත්නම් ඊට වඩා වෙන බ්ලේඩ් තල වලින් අත් කපා ගන්න. කපා කොටා ගන්න. ඒ හැම දෙයක් කරන්නම මනස හැදෙන්නේ ජීවිතය ඇතුලේ මානසික ආතතිය ආවම. මේ ස්ත්‍රියට වුණෙත් ඒකම තමයි. අන්තිමට අර මනෝවිද්‍යාඥවරයෙක් ඇවිල්ලා ඒ ප්‍රශ්නේ විසඳලා අර ස්ත්‍රියගේ මනස නිරවුල් කරා වගේ දෙයක් තමයි සක්‍රිය කරේ. මට කියන්න ජීවිතයේ ඇතුලේ තමන්ගේ දෙමව්පියොන්ගේ වැරදි නිසා හෝ කාගේ වැරැද්දක් නිසා හෝ පෞල් ජීවිතයක් ගත කරන්න පටන් ගත්තාම මානසික ආතතියක් ආවහම කරන්න ඕන හොඳම දේ එක්ක මනෝවෛද්‍යවරයෙක් හම්බෙන එක
එහෙම නැත්තම් තමන් වැඩිපුරම විශ්වාස කෙනෙකුට මේ ප්‍රශ්නේ කියන එක. එහෙමත් නැත්තම් ක්‍රියාවන් නවත්තලා පොඩි දවසක් නිදහසේ ඉන්න එක. මනසට විවේක දෙන මේක එක. මම හිතන්නේ බණ කතාවක් තමයි ජාතක කතාවකුත් තමයි ඒ හැම දෙයකටම වඩා වර්තමානයට ගැලපෙන පුදුම තරම් ලස්සන මනෝවිද්‍යාත්මක බෙහෙතක් වගේ කතාවක්. අපේ හාමුදුරනේ අපි අන්තිම කොටස කවියකින් රස විඳිමු. අහිමිව හිමි සාදුද ආභරණ සියලු දෙය වැළපෙන කුමරේ දෙසනෙත් හෙළු සක් රජුය පතිවෘතාවේ මහිමය ගැන බණදම්ය චපලයි ගැනු බමුණු පොත් ඉරේෂා හේමාලි කෙවිතියට ස්තුතිවන්ත වෙනවා. ඒ ලස්සන කවිය අපිට රචනා කරලා දීලා තියෙනවා. ඒත් එක්කම මෙම සාකච්ඡාවට වැඩම කළ අපේ පොඩි හාමුදුරුවන්ටත් බොහොමත්ම පිං කියලා කියන අතරවාරයේදී ලංකාවේ සිංහල උගන්වන ගුරුවරුන් අතර අකිල ඉදිරියෙන්ම සිටිනා වගේම සෑහෙන සිසු පරපුරකට ඥානය ලබා දෙනවා. ඒ වගේම අකිල අද අපේ මේ කතාබහේ වෙනත් මානයක් පෙන්වලා දුන්නා චුල්ලදනුද්දර කතාවට. ඉතින් thank you. ස්තුතියි. ඒත් එක්කම අපි ආය දවසක ඒ කියන්නේ ලබන පෝයට මේ වගේම සාකච්ඡාවකින් හම්බ වෙනවා. එතෙක් ඔබට ආයුබෝවන්.